හම්බ කරලා හිටියට රජ වී ගත සැපතින් වෙහෙස වෙලා හිත සතුටින් වියරු වෙලා සීතල කළ කාමරවල ජීවිත උණුසුමක් නැතිව ඕටිපතියෝ දුක් විඳිනවා කාමර ඇතුලේ රුපියල් සුවඳට මත් වී සුරදූති උලන් උනාට පාට කරපු දෙතොල් වලින් ආදර බස් දෙපළුවාට බස විතරයි ආදරනේ හදවත් නැතුලේ සීතල කළ කාමරවල ජීවිත උණුසුමක් නැතිව ඕටිපතියෝ දුක් විඳිනවා කාමර ඇතුලේ නෝට්ටු කොළවල දවටි බෝසත් ලෙඩ ලංකුනාම බෙහෙත් පිබී නොකා නොබී බෝසත්කම විඳෙව්වාට හම්බ කරපු සතුටක් නෑ සේප්පු ඇතුලේ දහස් ගණන් හීන බලලා ලක්ෂ ගණන් පෙරුම් පුරලා කෝටි ගණන් හම්බ කරලා හිටියට රජ වී ගත සැපතින් වෙහෙස වෙලා හිත සතුටින් වියරු වෙලා සීතල කළ කාමරවල ජීවිත උණුසුමක් නැතිව ඕටිපතියෝ දුක් විඳිනවා කාමර ඇතුලේ ඕටිපතියෝ දුක් විඳිනවා කාමර ඇතුලේ ඔය ළමයා දැන් කොහෙවත් රස්තියාදු වෙන්නේ නැතුව අම්මා තාත්තා ළඟට යන්න. ගෑනු දරුවෙකුට අම්මගේ තාත්තගේ තියෙන ආරක්ෂාව වෙන කොහෙද තියෙන්නේ? අම්මටයි තාත්තටයි ආරක්ෂාව නැත්තම් මම මොනවද සර් කරන්නේ? අර ධර්මන් කියන මිනිහා මැරුණොත් ඔන්න මට මගේ ජීවිතය ගැන විශ්වාසයක් තියාගන්න තිබ්බා. ඒ දැන් එහෙම නැහැ. මාව මෙතෙන්ට ඇවිල්ලා මරයිද කියලාවත් මම දන්නේ නැහැ. සාජන් මහත්තයා දැක්කනේ දා ස්පිරිතාලේදී වෙච්ච දේ. ඔව් ඒකත් ඇත්ත. පොලිස් ආරක්ෂාව තියෙන මැදින් ඇවිල්ලා වෙඩි තිබ්බනම් ආයි වෙන මොනවද කතා? කල්දේරට ක්‍රියාත්මක වෙන නීතියයි මට ක්‍රියාත්මක වෙන නීතියයි දෙකම එක වුණාට ඒ නීතිය ක්‍රියාත්මක වෙන්නේ දෙවිදිහකට. එතකොට මම කොහොමත් නීතිය පිහිට පතන්නේ නැහැ. මගේ දේ මගේ විදිහට කරගන්නයි මම උත්සාහ කරන්නේ. නෑ මං ඒක පිළිනොගන්නවා නෙමෙයි. නීතිය ගැන තියෙන විශ්වාසය මිනිස්සුන් අතර නැති වෙච්චාම ඒ වගේ සමාජයක් ඉස්සරහට ගෙනියන්න බෑ. ඔබතුමාලත් හිතට එකඟවද වැඩ කරන්නේ? කරන්න පුළුවන්ද එහෙම වැඩ? පොලිසිය ඇතුලේ ඉඳන් පොලිස් නිලධාරියෙකුට කතා කරන්න බැරි දේවල් මම කතා කරන්න කැමති නෑ. හැබැයි ඉතින් නිල ඇඳුම ගලවලා පෙන්ෂන් ගිය දාට අපිටත් මැරෙනකන් කියන්න පුළුවන් අපිට වෙච්ච අසාධාරණකමයි අපි කරපු අසාධාරණ ගැන. මේ වෙලාවේ ගන්න තියෙන හොඳම විසඳුම තමයි කටවාගෙන අපිට නෙමේ වගේ ඉන්න එක. වෙන මොනව කරන්නද? මං කියන්නේ රටේ නීතිය මිනිස්සු අතට ගන්නවා කියලා දොස් කියන්න කලින් මේ රටේ නීතිය හරියට ක්‍රියාත්මක කරවන්න ඕනේ. මම මිස්ටර් දොසක් කිව්වේ නෑ. මම කිව්වේ මේක පොලිසියට කිව්වනම් හොඳයි කියන එකයි. ඔව්. මං සමහර දේවල් ගැන දැන් පසුතැවිලි වෙනවා. ඒත් මට වෙන විකල්ප තිබුණේ
අරුණ නංගියා අරුණ නංගියා නංගියා අරුණි නංගියා නෑ. ඇයි දන්නේ අහන්නේ? ආරමල්ලියා ඔයත් ගෙදර සිටියේ ඔව්. ඇයි? කොහේ වගේද පේන්නේ? නෑ මේ ඇත්ත වශයෙන්ම මම ඔයාවත් අම්බෙන්ඩ එක්ක තමයි මේ ගමන ආවේ අනේ ඇත්ත? ඒ නයි දන්නේ අරුණි නංගියා හෙව්වේ නේ. දන්නේ නැද්ද ඉතින් මේ මේ පොලිසියගේ ඩබල් ගැන ආරංචියක් නේ. ඇත්ත වශයෙන්ම මල්ලියා මම දැන් ඔයාව අම්බෙන්ඩ ආවෙත් අන්න එක නාන්න අනේ මන්දවන් පච කෙලින්න ගිහිල්ලා ඩිංක වැදලා දායිත් දන්නෙත් නැහැ කූඩුවටවත්. ඩිංක නෙමෙයි මට බය අර අංජි ගැන ඒකිනම් අඩුතර මේ මිනි මරලානේ බං. ඒ වගේද ඩිංකා ඌ මේ අහක හිඳලා අපි හින්දා මේකට ප්ලග් උනේ. මොනෝ වුණොත් මල්ලියා ඩිංක කියන්නේ පට්ට ජෙනුයින් පොරක් නේ. අනේ ජෙනුයින් පොරක්ද? කටින්ද කතා කරන්නේ? අනේ අකෝ ඔබ පුළුවන් තරමක් ඌ ගැන බොරු කියලා අපි දෙන්නම කොටවලා කොමාරි තනියම කෝටි 4ට කෙලින්න ගිහිල්ලා බැරි වුණාට පස්සේ දැන් ඔහොම කතා කරනවානේ. අරි මල්ලියා මේ අතීතය අමතක කරලා අපි අනාගතයට මූණ දෙමුකෝ අප්පා. එහෙම දාස. මට නම් ඉතින් අනාගතයක් නැහැ. දැන් ඔයාට අනාගතයක් නැද්ද? අනේ හැබැයි මට නම් තියෙනවා. මම නම් ওই සබ්ජෙක්ට් ඔක්කොම අමතක කරලා මගේ ෆුල් කොන්සන්ට්‍රේෂන් එක දාලා තියෙන මොකෙටද? වෙඩිමට. වෙඩිමට? මම නම් මල්ලියා මේ මාසෙ ඉවර වෙන්න කලින් කොමාරි මගේ වෙඩිම ගන්නවා. අනේ බම් මේ බොරුවට කලබල කරන්නේ නැතුව මේ ප්‍රශ්න ටිකවත් ඉවරනකම් ඉඳපන්කෝ. මේ ප්‍රශ්න ඉවරනකම් ඉන්න. අනේ මල්ලියා එහෙම කළොත් මේ ආත්ම නෙමෙයි බඳින්න වෙන්නේ. ඊළඟ එක තමයි try කරන්න වෙන්නේ. මොන ප්‍රශ්නවත් මල්ලියා මම මේ මාසෙදී කොමාරි දම්වලකින් හරි අඩු ගානේ අරුණියව බැඳ ගන්නවා. එහෙම දාස. අරුණි නංගියව නම් උඹට දන්වැල් දාලා බඳින්න හම්බෙන්නේ නැහැ. හොන්න අරුණි නංගියා උඹව දන්වැලක් දාලා නෙමෙයි නාස්ලනුවක් දාලා බැඳගනි. අන්න එදාට මං උඹෙන් අහන්නම් කොහමද වෙනස කියලා. දැන් යා මට මේම නාස්ලනු දාලා මේම යන්න මම යට ලනු දෙන්න එපා. මම යට ලනු දෙන්නේ නැහැ නේ. එතකොට දැන් මේ සිද්ධියට කලින් තමුන් පිස්තෝලයක් පෙන්නලා මන්ත්‍රීතුමාගේ දුව බලෙන් පැහැරගෙන ගිහිල්ලා තියෙනවා. ඒක ඇත්තද? ඇත්ත සර්. තමුන්ට කොහෙන්ද පිස්තෝලය? පිස්තෝලය මං ගාව තියෙනවා සර්. තියෙන එක හරි. මං අහන්නේ දැන් කොහෙන්ද ඒක තමුන්ට ලැබුණේ කියලා. සර් ඒක ප්ලාස්ටික් පිස්තෝලයක් සර්. මම යන්නේ හැමතැනම මේක අරන් යනවා. මොකටද? සර් මාව මරන්න දෙන්නෙක් දෙපැත්තකින් පොරකද්දී මම වෙන මොනවද සර් කරන්නේ? මං ගාව ඇත්ත පිස්තෝලයක් නැති හින්දා මම ප්ලාස්ටික් පිස්තෝලයක් පාවිච්චි කරා. කොහෙන්ද මේ පිස්තෝලේ? ඒක නැති වෙලා සර්. එදා මට වෙඩි වදිද්දී එක්ක කොහට හරි වැටෙන්න ඇති. අය දැන් മന്ത്രിතුමාගේ දුව බලෙන් අරන් ගියේ. පළවෙනි එක ලාරව බේරගන්න. පාරමිගේ පිටිපස්සෙන් ධර්මන්ගේ මැරයෝ වගේක් ඇවිල්ලා තිබ්බා. උන්ට ඕන වෙලා තිබ්බේ මාවයි ලාරවයි මරන්න. හොඳ වෙලාවට මං උන්ව දැක්කා. ඊට පස්සේ මං අර ප්ලාස්ටික් පිස්තෝලේ පාරමිගේ ඔලුවට තියලා වාහනේට දාගන්න අතරේ වත්තේ මිනිස්සු ටික අර මැරෙන්න හොඳටම ගහලා තිබ්බා. අංජලි මං අහන්නේ ඇයි පාරමීව අරන් ගියේ කියලා. කතා කරන්න සර්. මං ඇත්තටම හිතුවේ එයාගේ තාත්තාව අල්ලන්න දාපු යමක් කියලා. මට ඕනුනේ යාට ඇත්ත පැහැදිලි කරලා දෙන්න. එතකොට ඒ වැඩේට ගෙනිච්ච ප්ලාස්ටික් පිස්තෝලයක්. ඔව් සර්. ඉතින් මන්ත්‍රීතුමාගේ දුව වයි කියන අත පිළිගත්තද?
පාරමීටත් ඕන වෙලා තිබුණේ යාගේ තාත්තා මේ ජරා වැඩවලින් බේරගන්න. ඒත් එයාගේ පස්සෙන් යන්න කල්දේරම් මැරියෝ සෙට් එකක් පර්මනන්ට් දාලා තිබ්බා. උන් තමයි වත්තට ආවේ. ධර්මයි මොකද තත්ත්වය? ආරංචියක් නැහැ ධර්මයි. අපි ෂේප් එකේ ගෙවල්නුත් අහලා බැලුවා. ඒත් එimhe ගිය තැනක් දැනගන්න නැහැ. කොහොමද ළඟපාත ගෙවල් ඇත්තේ නැහනේ. ගෙයි ඇතුලේ බැලුවද? ඇතුලේ නැහැ අයියේ. ගේ ඇතුලේ නැහැ කියලා මං දන්නවා යකෝ. මං අහන්නේ හොඩුව ආවා. නෑ ධර්මయ్య. එහෙම මොකොත් හම්බුනේ නෑ. කොහෙද ගියේ? ධර්මයි. අර කිව්සංගෙන් හැංගුවොත් දන්නෙත් නැහැ. නෑ. ඒකිත් දන්නේ නෑනේ උන් ගිය තැනක්. දුලානිමයි ගිහින් තියන්නේ. ධර්මయ్య. එක අතකට එයාලට එයාලගේ පාඩුවේ ඉන්න දුන්නා නම් ඉවරයි. අනිත් එක එයාලා හොයාගත්තයි කියලා වෙන්නේ කරදරමනේ. මට මගේ කොල්ලා බලන්න ඕනේ බා. උන් මාව අඳුරගත්තා. ෂේ. මං එදා වෙඩි නොතියන්නේ තිබුණා අයියේ. මගේ වැරද්ද. නෑ බං. මේක මගේ වැරද්ද. මම මුලම වරද්ද ගත්තා. මට දැන් මේ රස්සාව එපා වෙලා. හිතේ සතුටින් ඉන්නත් නෑ. හිතේ සතුටින් මැරෙන්නත් නෑ. මරණ බයයි ජීවත් වෙවි අකාලේ මැරිලා යනවා. සල්ලි බලයයි දෙකම ලැබෙනකොට ඒවා අපිට තේරෙන්නේ නැහැ. හිතුණු එකාට වෙඩි තිය හිතුණු දේවල් කර සිංහයෝ වගේ හිටියට අපි නිකන් බල්ලෝ වගේ මැරිලා යනවා. මොකද්ද බම් මේ ජීවිතේ? තමුන් එතකොට දැක්කෙම නැහැ മന്ത്രിතුමාට වෙඩි තියනවා. නෑ සර්. ඒ වුණාට මට ඇහුණා ගමේ එපා කියලා හයියෙන් කෑ ගහනවා. ඊට පස්සේ තමයි වෙඩි සද්දය ආවේ. කවුද වෙඩි තිබ්බේ? ඒක තමයි සර් මං කිව්වේ මං දැක්කේ නෑ කියලා. ඊට පස්සේ උන් දුවද්දි මට වෙඩි තියාගෙනයි ගියේ. තමුන්ට කවුද වෙඩි තිබ්බේ? තමයද? ඔව් සර්. ඊට පස්සේ මට වෙඩි වැදුනට පස්සේ මම වැටුණා සර්. ඊට පස්සේ වෙච්ච දෙයක් මට මතක නෑ සර්. ඒ කියන්නේ තමුන්ට සිහි නැති වුණා. මං හිතන්නේ මං ෆේන්ට් වුණා. මං පුදුම බයකින් හිටියේ මාව මරයිමයි කියලා. දැන් මේ ගමයට മന്ത്രിතුමාව මරන්න උවමනාවක් නැහැ නේ අංජලි. ඒක ඉතින් මන් දන්නේ නැහැ සර්. අංජලිට മന്ത്രിතුමා මරන්න උවමනාවක් තිබුණාද? මරන්න නෙමෙයි. මැරෙනවා දකින්න ලොකු උමනාවක් තිබ්බා. മന്ത്രിතුමා? ඔව්. ඇයි එකක් මට ජීවත් වෙන්න. මාව මරන්න දෙන්නෙක් දෙපැත්තකින් පොරකද්දි
මම මොනවදසේ ප්‍රාර්ථනා කරන්න ඕනේ? අනේ දෙවියනේ ඒ දෙන්නව කොහොම හරි ආරක්ෂා කරලා දෙන්න කියලාද? මරන්න හිතනම නැද්ද? හිතුණා. එකපාරක් නෙමෙයි. 100,000 වතාවක් හිතුණා. ඒ වගේ මිනිස්සු දෙන්නෙක්ව මරණ එක මට කරන්න බෑ කියලා මං දැනන් හිටියා. ඒ නිසා මට ඕන උනේ මගේ පණ බේරගෙන ජීවත් වෙන්න. මං අංජලියට මෙහෙම යෝජනාවක් කරා. තමුන් හිතාමතාම മന്ത്രിතුමාව මරන්න සැලසුම් කරා කියලා. ඔව්. මං සැලසුම් කරා. හැබැයි එහෙම සැලසුම් කරගෙන යද්දි තමයි මට තේරුනේ මම වගේ කෙල්ලෙක්ට ඒ වගේ දෙයක් කරන්න බෑ කියලා. කල්දේරගේ දේශපාලන බලයයි, සල්ලි බලයයි, ධර්මන්ගේ මැර බලයයි එක්ක මම වගේ අහිංසක කෙල්ලෙක්ට හැප්පෙන්න බෑ සර්. අහිංසක. ඇයිස මං අහිංසක නැද්ද? දැනට අපි හිතමු අහිංසකයි කියලා. තාම ප්‍රශ්න කිරීම ඉවරයක් නෑ. දැන් තම්සේ ගෙදර යනවා. අපි එයා එවන්න. කමක් නෑ සර්. මම ඉඳලම යන්න. තම්සෙලා මේ කෙල්ලව පුදුම විදියට නේ අයිසේ පරිස්සම් කරන්නේ. නෑ ඉතින් පවුනේ සර්. තර්ජනක් තියෙනවනේ. පරිස්සම් කරන එක නම් හොඳයි. නමුත් තම්සෙලා මේ පොලිස් බලතල අතර ගන්න එක තමයි වරද්ද. අනේ එහෙම ගත්තේ නෑ සර්. ගත්තේ නේ. අරු කෙල්ලව ගෙනියන සැරේට තම්සෙලානිකින් අරගෙන ඉන්නේ. හා සර් එකපාරයිනේ සර්. ඒකත් කරේ සර් කරන්න දෙයක් නැතිම තැන. තම්සෙලාට මතකද තම්සෙලා දෙන්න පහුගිය දවස්වල ඕන් නැති දේවල් වලට සම්බන්ධ වෙලා පනිෂ්මන්ට් එකක් කෑවා නේද? මට හොඳට මතකයි. මේ කෙල්ලෙක්ගේ කේස් එකකට තම්සගේ ලාරා හිරෙජ්ජියා නේද? ඔව් සර්. බලනවා. ඒ වගේ දේවල් වෙලත් තම්සලාට තාම පාඩමක් ඉගෙන ගන්න බැරි වුණානේ. ඉතින් බලනවා මේ අහක යන ලයිට් වයර් වල ඉල්ලලා මොකටද ওই කරන්ට් වද්ද ගන්න හදන්නේ? පිස්සුද? සර් මෙයා මේ ලාරගේ යාළුවෙක්. අයිසේ යාළුවන්ටත් උදව් කරන ගානක් තියෙනවා. තම්සලා පුළුවන් තරම් යාළුවන්ට උදව් කරලා එක තැනකදී වැරදිච්ච ගමන් යාළුවෝ උනත් තම්සලට පස්ස පෙන්නයි. ඒක තමයි අද සමාජයේ තියෙන යථාර්ථය. මම කියන්නේ තම්සලට යාළුවන්ට උදව් කරන්න එපා කියලා. යාළුවන්ට උනත් ගානකට උදව් කරනවා. ඔව් සර්. මට තේරෙනවා. අයිසේ ලාරටත් කියනවා ඔය අහ කියන නයි ගසලා බසලා දාලා තමුන්ට කියලා වැඩක් කරගන්න කියලා. ඔව් සර්. ඒක නම් අපි යාට නිතරම කියනවා ඉතින්. මේවා බරපතල කේස්. මේ වලට අත දාන එකාගේ අතම ගැලවිලා යන්න පුළුවන්. ඒ තරම් බරපතලයි මේ කේස්. ඇමතිතුමා හිටගෙන
මම මේ අපේ මන්ත්‍රීතුමාගේ ෆොටෝ එක දිහා බැලුවා. වාඩි වෙන්න ඇමතුමා. ඔෆිසර් කුලියට මිනිමරන මිනිස්සුනේ. මන්ත්‍රීතුමාට වෙඩි තියන්න ඕන එකව මෙතෙන්ට ගෙනෙල්ලා ප්ලග් කරලා ගේම් එක දුන්නත් දන්නේ නැහනේ. දුව එහෙනම් අම්මත් එක්ක ටිකක් මේ ගැන කතා කරන්නකෝ. මං අම්මට විස්තර කියලා තියෙනවා. මීට පස්සේ උඹට මගෙන් අහන්න නැතුව කිසිම දෙයක් කරන්න බෑ. උඹ එහෙම කරලා තිබුණොත් උඹ ඒ කෙල්ලට කරන්න හදන දේ මම උඹට කරනවා. කොහොමද ඒක? තට්ටු දෙකේ ගනි මේන් කියලා. එයා තාත්තේ ඒකත් හරියට අර හිල්ටන් එකෙන් ඇතුල් වෙලා ප්‍රජාශාලාවට ගොඩ වුණා වගේ තමයි.